ඉතින් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම අද සුපුරු ලෙස ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube නාලිකාව වෙත පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PLC පාඩම් මාලාවේ මේකත් එක් කොටසක් 420 mA සිග්නල් එක ගැන. ඉතින් මේකත් එක්ක ඇනලොග් සෙන්සර් ගැන සාමාන්‍යයෙන් අර කියන්නේ දල වශයෙන් මම කතා කරනවා. මම ඉස්සරහට ඇනලොග් සෙන්සර් ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝ එක අරගෙන එනවා. ඉතින් මගෙන් අර ගොඩක් දෙනෙක් අහනවා ඒ කියන්නේ 420 mA සිග්නල් එකෙන් මොකද්ද කරන්නේ මොකද්ද එකෙන් වෙන්නේ කියන දේ. ඉතින් මම අද ඒක ඔයගලන්ට කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි PLC එකකට දෙන සිග්නල් ගත්තොත් එහෙම අපි PLC එකට ඇනලොග් සහ ඩිජිටල් සිග්නල් දෙකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි ඇනලොග් සිග්නල් එකක් ගත්තොත් එහෙම මෙතන 0 වෝල්ටේජ් දාලා මෙතන 5 වෝල්ටේජ් දැම්මොත් අපි මොකක් හරි දෙන සිග්නල් එකක් අනුව ඒක මෙහෙම ගිහිල්ලා මෙන්න එහෙම නිකන් අර සයින් වේව් එකක වගේ මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්නේ. හැබැයි ඩිජිටල් එකක් ගත්තොත් එහෙම මෙතන තියෙන බිඳුව මෙතන තියෙන එක. මේකෙදි වෙන්නේ අපි මොකක් හරි දැන් අපි හිතමුකෝ දැන් ඕෆ් මෝඩ් එකේ තියෙන්නේ. ඕෆ් මෙහෙම යනවා. ආපහු ස්විච් ඔන් කරාම එකට යනවා. ඊට පස්සේ එකේ යනවා. ආයි ස්විච් එක ඔෆ් කරාම ආයි 0 වෙනවා. ආයි මෙහෙම යනවා. ආයි ස්විච් එක ඔන් කරාම එක වෙනවා. ආයි එහෙමම ටිකක් යනවා. ආයි ඔෆ් කරාම මෙහෙම. මේක තමයි ඩිජිටල් සිග්නල් එක. මේ කියන්නේ බිඳුව 1. එහෙම නැත්නම් on off. මෙහෙම තමයි ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ. හැබැයි ඇනලොග් සිග්නල් එකකදී බිඳුව 1 කියලා පරාසයක් නැහැ. මේ හරිදී 1 වෝල්ටේජ්, මේ හැරි 2 වෝල්ටේජ්, මේ හැරි 3 වෝල්ටේජ්, මේ හැරි 4 වෝල්ටේජ්, මේ හැරි 5 වෝල්ටේජ් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඇනලොග් එකේදී ඩේටා පරාසයක් තියෙනවා. ඒ ඩේටා පරාසය රීඩ් කරගන්න PLC එක තුලේ වෙනම මෙමරියක් තියෙනවා. ඒක ගබඩා කරගන්න මෙමරියක් තියෙනවා. හරි. ඉතින් සාමාන්‍යයෙන් ඇනලොග් සෙන්සර් එකක් භාවිතා කරන්න මොන වගේ අවස්ථාවලද? ඔයගොල්ලෝ පොඩ්ඩක් තප්පර දෙකක් විතර හිතන්නකෝ. සාමාන්‍යයෙන් ඇනලොග් සිග්නල් එකක් අපි භාවිතා කරන්නේ පරිසරයේ ඇති භෞතික සාධක වෙනස් වීම ඒ වගේ ඒවා ගණනය කරන්න. අපි කිව්වොත් එහෙම ටෙම්පරේචර් එක උෂ්ණත්වය, පීඩනය, දිග, ස්කන්ධය, ප්‍රවේගය, ආර්ද්‍රතාවය ඔන්න වගේ මොකක් හරි භෞතික සාධක වෙනස් වීම මත සිද්ධ වෙන දෙයක් එක්ක ගණනය කරන්න තමයි අපි මෙන්න මේ ඇනලොග් සිග්නල් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ සිග්නල් එක මේ ඇනලොග් සිග්නල් එක අපි PLC එකට ඇතුළත් කරන්න නම් අපි මේ ඇනලොග් සෙන්සර් එකෙන් අපි ඒ සිග්නල් එකක් PLC එකට ඇතුළත් කරන්න නම් අපි ඒ සිග්නල් එක ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරනවා. ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් බවට අපි පරිවර්තනය කරනවා. එතකොට අපි සමහරක් විට අපි වෝල්ටේජ් සිග්නල් එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන්ට් සිග්නල් එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඕනන් තේරෙනව නේද? අපි ඇනලොග් සිග්නල් එකක් PLC එකට ඇනලොග් සෙන්සර් එකකින් ලබා දෙන සිග්නල් එකක් PLC එකට අපි ලබා දෙනකොට අපිට කොටස් දෙකකට ලබා දෙන්න පුළුවන්. එකක් වෝල්ටේජ් සිග්නල් එකක් ලෙස
අනිත් එක තමයි කරන්ට් සිග්නල් එකක් ලෙස. අපි වෝල්ටේජ් සිග්නල් එකක් ගත්තොත් එහෙම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ පරාස දෙක ඇතුළේ විතරයි මේ සිග්නල් ලබා දෙන්න පුළුවන්. මීට වැඩිය වෙන කිසිම විදිහක් නැහැ. ඉතින් අපි මේ ආකාරයට අපි සිග්නල් එකක් ලබා දෙනකොට අපි මුලින්ම බලමු වෝල්ටේජ් සිග්නල් එක ගැන. ඉතින් එතකොට මේ වෝල්ටේජ් සිග්නල් සම්මත පරාසයන් කිහිපයක් තියෙනවා. මේ සම්මත පරාසයෙන් වලත් 4 සිග්නල් වල මේ 4 සිග්නල් මේ උඩ එක ඊට පස්සේ 3 wire සිග්නල් කියලා කොටස් දෙකක් තියෙනවා. 4 wire සිග්නල් සහ 3 wire සිග්නල්. ඉතින් මෙතනදී අපි මේ තියෙන 4 wire එක මේකෙදී ධන ඍණ ඊට පස්සේ ධන ඍණ ලෙස මේ සිග්නල් එක මේක ඒ කියන්නේ මේ තියෙන රෙගුලේටර් එකක් DC රෙගුලේටර් එකක් මේකෙන් වෝල්ටීයතාවය 18ත් 30ත් අතර මෙතනට දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ට්‍රාන්ස්ඩියුසර් එකක් මේකෙන් මෙන්න ඩේටා කලෙක්ටර් එකට යවනවා. මෙතනත් ඒ විදිහමයි මෙතනත් තියෙන්නේ රෙගුලේටර් එකක් මේකෙන් ඒ සිග්නල් එකෙන් වෝල්ටීයතාවය 18ත් 30ත් අතර ප්‍රමාණය මේකට අරගෙන මේක එකක් මෙහෙම යනවා. ඒක නිකන් කොමන් එකක් වෙලා වගේ මෙතනට එනවා. ඊට පස්සේ මේ රෙගුලේටරෙන් ආපහු මෙතනට මේ ට්‍රාන්ස්ඩියුසර් එකට එනවා. ඊට පස්සේ මේකෙන් මේ ඩේටා කලෙක්ටර් එකට යනවා. මේ ට්‍රාන්ස්ඩියුසර් කියන ඒවල ලොකු පරාසයකට ඩේටා යවන්න අමාරුයි. ඒ කියන්නේ ගොඩක් දුර සිග්නල් යවන්න බෑ. හැබැයි ට්‍රාන්ස්මීටර් වල ගොඩක් දුර යවන්න පුළුවන්. අන්න එහෙමත් ඔය කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේකෙදී මේක පැත්තෙන් පවර් එක ඇහිලා මේ ට්‍රාන්ස්ඩියුසර් එක හරහා සිග්නල් එක ගමන් කරනවා. හරි. මේ තියෙන්නේ ඩේටා කලෙක්ටර් එක. එතකොට මේකෙදී වෝල්ටේජ් සිග්නල් ගත්තොත් එහෙම 0 to 10 වෝල්ට් පුළුවන්. DC මේ මං කියන්නේ DC ඊට පස්සේ ඍණ 10යි ඊට පස්සේ බිඳුවත් ආයි ධන 10ත් අතර පුළුවන්. ඍණ 10 සිට බිඳුවත් ආයි බිඳුවත් ධන 10ත් අතර පුළුවන්. එහෙම නැත්නම් බිඳුවත් වෝල්ට් 5ත් අතර පුළුවන්. 1ත් 5ත් අතර පුළුවන්. ඊට පස්සේ මිලිවෝට් 50ත් ධන මිලිවෝට් 50ත් අතර පුළුවන්. ඊට පස්සේ ඍණ 100 මිලිවෝල්ට්ුත් ධන 100 මිලිවෝල්ට්ුත් අතර පරාසයක මේ ඇනලොග් සිග්නල් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මේක ඉස්සරහට මේක මම ප්‍රැක්ටිකල් එකම මම ඔයගලන්ට කියලා දෙන්නම්. මේක ගැන බය වෙන්න එපා. මට අද ඕනේ 420 මිලි ඇම්පියර් සිග්නල් එකක් කියන්නේ මොකක්ද කියන දේ ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් අර මම මේක අර උගන්වනගෙන යනකොට යන ටිකෙන් මේකත් එහෙමම දැනගන්න කියලා තමයි දැම්මේ. ඊට පස්සේ මම යන්නේ කරන්ට් සිග්නල් වලට. ඉතින් ඕගොල්ලෝ PLC එකක් ගත්තත් එහෙම නැත්නම් මං කිව්වොත් එහෙම ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් ගත්තත් ඕගොල්ලන්ට සමහරක් විට දැක් ගන්න පුළුවන් 420 මිලි ඇම්පියර් කියලා දාලා තියෙන පැත්තකින්. එහෙම නැත්නම් ඒ හරියම නැත්නම් ඒ 420 කියන එකට SSR කියලා දාලා තියෙනවා. ඒ SSR කියන වෙන එකක් ඒක රිලේ එකක් solid state relay. ඒත් එකම සමහර ඒවාල 420 කියලා දාලා තියෙනවා. සමහර ඒවාල මේ ඒ කියන්නේ එක උපකරණ වල මේ දෙකම එකටත් දාලා තියෙනවා. එලීටත් දාලා වෙලා 420 කියන එකක් SSR කියන එකක් ඒක මතක තියාගන්න. ඉතින් මම දැන් ඕගලන්ට කියලා දෙන්නේ මෙන්න කරන්ට් සිග්නල් ගැන. කරන්ට් සිග්නල් ගත්තොත් එහෙම කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙක කියන්නේ 0ත් 20ත් මිලි ඇම්පියර් අතර. 4ත් 20ත් මිලි ඇම්පියර් අතර. ඉතින් මේකෙදි මම මේ 0.20 කියන එකෙන් පටන් ගන්නවා.
ඉතින් ගොඩක් ඉස්සෙල්ලා ඈත අතීතයේ දම්ම සමහරක් සිග්නල් වලට දැන් ඔය මං කිව්වොත් එහෙම සමහරක් 3-wire system sensor එනකොට එහෙම මේ 0.30 මිලිඇම්පියර් ඒක තමයි සමහරක් sensor වලට පාවිච්චි කරන්න වෙන ඇම්පියර් ගන්න. ඉතින් දැන් දැනට තියෙන ඒවා ලෝකයේ බහුල භාවිතා කරන්න මෙන්න මේ 420 මිලිඇම්පියර් කියන සිග්නල් එක තමයි. ඒ කියන්නේ 2-wire සිග්නල් එක. 2-wire sensor වලින් එන සිග්නල් එක. මේ 0.30 මිලිඇම්පියර් මේ 0.30 කියන මිලිඇම්පියර් කේදී මම මෙහෙම නලයක මම මෙන්න මෙතනින් හයි කරනවා ප්‍රෙෂර් එක බලන සෙන්සර් එක. මේ ප්‍රෙෂර් එක බලන සෙන්සර් එකෙන් මට අවුට්පුට් එකක් ලැබෙනවා මගේ PLC එකට. මෙතන PLC එක මං හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා බෝඩ් එක. හරි. මේ තියෙන PLC එක මේ තියෙන නලයක් මං කියමුකෝ මේ කියන්නේ ස්ටීම් කියලා. බොයිලර් එක ස්ටීම් හුමාලේ තමයි මේ යන්නේ. මේකේ ප්‍රෙෂර් එක තමයි මෙතනින් මේ සෙන්සර් එකෙන් ගණනය කරන්නේ. මේ ප්‍රෙෂර් එක ගණනය කරලා මේකට සිග්නල් එකක් ලබා දෙනවා. ඉතින් මෙතනදී දැන් 0 මිලිඇම්පියර් තියෙනකොට මේකේ ප්‍රෙෂර් එක බාර 0යි. ඒ වගේම 20 මිලිඇම්පියර් තියෙනකොට මේකේ ප්‍රෙෂර් එක බාර 15යි. එතකොට මම මෙහෙම කිව්වොත් මේක හරහා යම්කිසි පීඩනයකින් ස්ටීම් එහෙම නැත්නම් ජල වාෂ්ප ගමන් කරනවා. එතකොට මෙතනින් බැරි වෙලාවක මෙන්න මේ සිග්නල් එක මෙහෙම කට් වුණොත් මේකෙන් බාර් 15ක් විතර 15ක් මෙතනින් යනවා නම් සාමාන්‍යයෙන් මේ 15 දී ඒ තියෙන බර්නර් එක ඕෆ් කරන්න හරි ඒකේ තියෙන සර්කිට් එකකට සිග්නල් එකක් දීලා ඒ 15ට වැඩි යවන්න එපා. එතකොට පොඩ්ඩක් බර්නර් එක නවත්තන්න විනාඩියක් නවත්තන්න කියලා සිග්නල් එකක් දෙන්න පුළුවන් මෙන්න PLC එකෙන්. එතකොට දැන් මේ බොයිලරුවක් මම මේ උදාහරණයක් ගත්තේ බොයිලරුවන්නේ. ඉතින් මේ බොයිලරුව එක දිගටම දුවනවා. හැබැයි අපිට PLC එකේ අපිට පෙන්වන්නේ මෙතන සිග්නල් එකක් නැහැ. මෙතන සිග්නල් එකක් නැහැ. ඒ කියන්නේ බොයිලර් මේ නලය හරහා කිසිම පීඩනයක් එන්නේ නැහැ. මොකද 0 නේ. 0 කියන්නේ 0යි බාර 0යි. එතකොට මේකේ හරහා කිසිම ආකාරයකින් පීඩන සහිත ජල වාෂ්ප ගමන් කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට එහෙම වුණාම මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන්. මොකද දැන් මම මොකක් හරි මීටරයක් ගහලා මෙහෙන් චෙක් කරොත් එහෙම 0 එන්නේ. මිලිඇම්පියර් 0යි. එතකොට අපේ සියලුම දේවල් අවුල් වෙනවා. එතකොට මෙන්න මේ 0.20 මිලිඇම්පියර් කියන සිග්නල් මොඩල් එක නැතුව මෙන්න මේ 420 මිලිඇම්පියර් සිග්නල් එකෙන් තමයි දැනට අලුතෙන් එන සිග්නල් ලබා දෙන්නේ. එතකොට මේකේ දැන් මෙතනින් මෙහෙම සම්බන්ධ වෙලානේ තියෙන්නේ. දැන් කලින් එකේ මේක හරහා සිග්නල් එකක් එන්න එහෙම නැත්නම් පීඩනය වැඩි වෙන්න මෙතනින් අපි ක්ලිප්-ඕන් එකක් දාලා දෙමු. පොඩි ක්ලිප්-ඕන් එකක් දාලා තිබ්බොත් එහෙම මෙතනින් අපිට මෙන්න මේ මිලිඇම්පියර් ගාන අපිට ගණනය කරගන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ වයර් එක කරලා තිබ්බොත් එහෙම මෙතනදී දැනගන්න බෑ මෙතනට කොච්චරක් මිලි වෝල්ටයක් එනවද කියලා. මොකද පෙන්වන්නේ 0 කියලා. වයර් එක කොහේ හරි ඩැමේජ් වෙලා තිබ්බොත් 0 කියලා පෙන්වන්නේ. එතකොට අපිට ෆෝල්ට් එකක් හොයාගන්න හරිම අමාරුයි. කොතනද තියෙන්නේ මේක? මේ තියෙන ට්‍රාන්ස්මීටර් එකේද? එහෙම නැත්නම් මේ වයර් වලද? එහෙම නැත්නම් මේ බටේ ප්‍රෙෂර් එකක් නැද්ද? අන්නේ වගේ ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ ක්‍රමේ අයින් කරලා දාලා මෙන්න මේ 420 කියන
මිලියම්පේ සිගනල් එක එනවා. එතකොට මේක තමයි දැනට තියෙන ලෝකයේ බහුලවම භාවිතා කරන සිගනල් එක. දැනට ලෝකයේ බහුලවම භාවිතා කරන සිගනල් එක තමයි මෙන්න මේ 420 මිලියම්පේ කියන සිගනල් එක. එතකොට මම මෙන්න මෙතනින් 4 මිලියම්පිය වගේ ගත්තොත් එහෙම මේකෙදී බාර් 3ක් සාමාන්‍යයෙන් අපිට 0 ඉඳන් ගන්න අපි දාන්නේ 3ක වගේ ඉඳන්. ඉතින් 3ක වගේ ප්‍රෙෂර් එකක් ආවට පස්සේ එතකම් මෙයා 0 කියලා තමයි පෙන්වන්නේ. මේ PLC එක ඉන්ඩිකේට් කරන එතන ප්‍රෙෂර් එකක් නැහැ කියලා. හැබැයි 3ට ආවට පස්සේ මෙයා දිගටම පෙන්වන්න ගන්නවා. එතකොට එතන ඉඳන් මේ 15 තියෙන්නේ. මේ 15 වෙනකම්ම පීඩනය මෙයාගෙන් මෙන්න මේ මිලියම්පිය 20 වෙනකම් ගන්න පුළුවන්. කියන්නේ එහෙම නැත්නම් මම කිව්වොත් එහෙම අඩුම අවස්ථාවේ කියන්නේ මේකේ පීඩනයක් නැතුව අපි හිතමුකෝ මම ගත්තොත් දැන් තියෙන ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 30යි. 30 දී 4 පෙන්නනවා. හැබැයි මේක 110ට විතර රත් වුණාට පස්සේ මෙයා 20 පෙන්වන්නේ. කියන්නේ මේ 4ත් 20ත් අතර මේ ක්‍රමයෙන් වැඩි වී යනවා. එතකොට මේ වැඩි වෙනකොට මෙහාට ඇනලොග් සිග්නල් එකක් ලබා දෙනවා. මෙහෙන් එනවා වෝල්ට්මීටර් 24කින් එනවා DC වෝල්ට්මීටරයක් එනවා මේ ට්‍රාන්ස්මීටර් එකට. ඉස්සෙල්ලා මම ඕගොල්ලන්ට කියන්නේ නැති වෝල්ටේජ් සිග්නල් වල සෙන්ස් ඒ කියන්නේ වෝල්ටේජ් සිග්නල් එකක් ඒ කියන්නේ වෝල්ටේජ් සිග්නල් එකක් බවට පත් කරන්නේ ට්‍රාන්ස්ඩියුසර් කියන සෙන්සර් එකකින්. දැන් මේ කරන්ට් එකක් සිග්නල් එකක් බවට පරිවර්තනය කරන්නේ මේ ට්‍රාන්ස්මීටර් කියන සෙන්සර් එකකින්. කියන්නේ ට්‍රාන්ස්මීටර් එකෙන් තමයි එයා පරිවර්තනය කරලා සිග්නල් එක යවන්නේ. එතකොට වෝල්ටේජ් එක ට්‍රාන්ස්ඩියුසර් එකෙන් තමයි එයා ඒ සිග්නල් එක බවට පරිවර්තනය කරලා එයා යවන්නේ. ඒ සිග්නල් එක යවන්නේ. එතකොට ට්‍රාන්ස්ඩියුසර් එක ගොඩක් දුර සිග්නල් එකක් යවන්න බෑ. හැබැයි ට්‍රාන්ස්මීටර් එක ගොඩක් දුර සිග්නල් එකක් යවන්න පුළුවන්. ඒ සිග්නල් එක ගොඩක් දුර යවන්න පුළුවන්. ඒ ගොඩක් දුර යවන්න පුළුවන් විදියට තමයි ට්‍රාන්ස්මීටර් එකෙන් සාදලා දෙන්නේ. එතකොට මම කිව්වොත් එහෙනම් මෙන්න මෙතනින් වයර් එක ඩැමේජ් වෙනවා. හැබැයි මම මෙතනින් මල්ටිමීටර් එකක් දාලා චෙක් කරොත් එහෙම ක්ලිප්-ඕන් එකක් දාලා චෙක් කරොත් එහෙම මට මෙන්න මෙතන එනවා 0 මිලියම්පියර් කියලා. ආයි මම මෙන්න මෙතන ට්‍රාන්ස්මීටර් එකේ මෙතන අවුට් එක බැලුවොත් එහෙම මට මෙතනින් එන්න පුළුවන් මිලියම්පියර් 4යි කියලා. එතකොට මම තීරණය කරනවා හරි එහෙනම් මේකේ වෙලා තියෙන මේ වයර් එක ඩැමේජ් වෙලා තමයි. එක්ක වයර් එක මීයෝ කාලා මොකක් හරි ගැටලුවක් කියලා. මොකද කාලයක් යනකොට මේ වයර් සවුත් වෙනවා. එතකොට මම හිතනවා එහෙනම් මේ ගැටලුව මේ වයර් එක ඩැමේජ් වෙලා. එහෙනම් මම මේ වයර් එක මෙහෙම අයින් කරලා මම අලුත් වයර් එකක් මේකට දානවා. ඔන්න ඕකට තමයි මෙන්න මේ 420 කියන මිලියම්පියර් සිග්නල් එක ආවේ. මොකද ෆෝල්ට් එකක් ආවොත් මේ ෆෝල්ට් එක එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බෑ. ඒ හොයාගන්න බැරි එකට විසඳුමක් විදිහට තමයි මෙන්න මේ 420 මිලියම්පියර් සිග්නල් එක ආවේ. මං හිතනවා ඔයගලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඒකෙදි මේකේ සෙන්සර් එක තියෙනවා. මේ සෙන්සර් එකෙන් මේ තියෙන සෙන්සර් එක මේ සෙන්සර් එකේම සර්කිට් එකක් තියෙනවා ට්‍රාන්ස්මීටර් එකක්. අන්න එකෙන් මෙන්න සිග්නල් එක ලබා දෙනවා PLC එකට. මේ PLC එකෙන් වෙනමම පැත්තක් ගිහිල්ලා ඒකේ ඇනලොග් ඩිජිටල් කන්වර්ටර් එකට සෙට් වෙලා ඩිජිටල් අවුට්පුට් එකක් විදිහට තමයි ඒ PLC එකට ලබා දෙන්නේ. ඒ වගේම ඒක ඕම්ස් 250ක රෙජිස්ටරයක් හරහා ගිහිල්ලා 250ක රෙජිස්ටරයක් හරහා ගිහිල්ලා ඒක වෝල්ටේජ් සිග්නල් එකක් විදිහට ලබා දෙනවා. එතකොට මම කිව්වොත් එහෙම දැන් මෙතනින් එනවා මිලියම්පියර් 4ක් මෙතනින් සිග්නල් එක යනවා. මේ මිලියම්පියර් 4ක් යනකොට මේක මම මේක හදන V = IR කියන එකෙන් V = IR සූත්‍රය දැම්මොත් එහෙම එතකොට මෙතන 250ක් ගත්තොත් V කියන්නේ අපිට ගන්න පුළුවන් ohms 250ක් ගත්තොත්
වෝල්ටිතාව එකයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙම නේද? මිලි ඇම්පියර් 4න්නේ 250 වැඩි වුණාම එකක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපි 20ක් වැඩි කරමු. 20 මිලි ඇම්පියර් අපි වැඩි කරොත් 250න් ohms 250න් අපිට කීයක් ගන්න පුළුවන්ද? මේක වැඩි කරොත් අපිට 5ක් ගන්න පුළුවන්. මේ DC. එතකොට එකත් පහත් අතර වෝල්ටීතාවයකින් මෙයා වෝල්ටේජ් සිග්නල් එකකුත් ලබා දෙනවා. ඒ වගේම ඇනලොග් ඩිජිටල් කන්වර්ටර් එකට මෙයා මේ 420 මිලිඇම්පියර් සිග්නල් එකකුත් ලබා දෙනවා. එතකොට මේකේ තියෙන වාසි ගත්තොත් අර කලින් එකේ වගේ නෙමෙයි. කලින් එකේදී මොකක් හරි ෆෝල්ට් එකක් ආවොත් එහෙනම් මේ දෙපැත්තෙන්ම අපිට චෙක් කරලා බලන්න පුළුවන්. මේ කොහෙන් වුණත් අපිට චෙක් කරලා බලන්න පුළුවන් මේ සිග්නල් එක හරියට එනවද කියලා. එතකොට අපිට මහ ලොකු උපකරණ ඕනේ නැහැ. පොඩි මල්ටිමීටරයක් තියලා මේ එහෙම නැත්නම් ක්ලිප් ඕන් එකක් හරි තියලා මේ වයර් එකේ එන මිලි ඇම්පියර් එක චෙක් කරගන්න පුළුවන්. එතකොට අපිට මොකක්ද ඒ කියන්නේ ෆෝල්ට් එක තියෙන තැන කොතනද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි ස්කාඩා වගේ සිස්ටම් එකකට ගියොත් සාමාන්‍යයෙන් මේක ස්කාඩා ඊට පස්සේ PLC වලත් DDC වලත් DDC කියන්නේ ඩිරෙක්ට් ඩිජිටල් කන්ට්‍රෝල් සාමාන්‍යයෙන් මේවා පාවිච්චි වෙන්නේ බිල්ඩිං වල වගේ තමයි පාවිච්චි වෙන්නේ. ටෙම්පරේචර් කන්ට්‍රෝල්, ඒ වගේ ඔක්සිජන් මට්ටම, උෂ්ණත්වය, ඒ වගේ පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය, ඒ වගේ දේවල් කැල්කියුලේට් කරන්න පුළුවන් සර්කිට් එක තමයි DDC කියලා තියෙන්නේ. ඉතින් ඔය බිල්ඩින් මැනේජ්මන්ට් සිස්ටම් එක ඒකත් මෙන්න මේ DDC කියන කන්ට්‍රෝල් එක තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බිල්ඩින් සයිඩ් එක යන කට්ටිය දන්නා මේ DDC කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේවට මේ 420 මිලිඇම්පියර් දුන්නාම ගොල්ලන්ගේ වැඩ පහසුයි. ෆෝල්ට් එක තියෙන කොහෙද කියලා හොයාගන්න හරි ලේසි. මේ වගේ කාරණා හින්දා මෙන්න මේ 420 මිලිඇම්පියර් කියන සිග්නල් එකෙන් තමයි අපි ගොඩක් වැඩ කරගන්නේ. ඉතින් මම මේ වෝල්ටේජ් සිග්නල් එකත් එක්ක කරන්ට් සිග්නල් එකක් ගැන වෙනස පැහැදිලි කරොත් වෝල්ටේජ් සිග්නල් එක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. හැබැයි දෝෂ නිරාකරණයටත් පහසුයි. හැබැයි අවාසිය තමයි ගොඩක් දුර ට්‍රාන්ස්ඩියුස් කරනකොට ඒකෙන් විභව බැස්ම නිසා රැගෙන යා නොහැකි තත්ත්වයක් තියෙනවා. කියන්නේ වෝල්ටීතාවයක් ගොඩාක් දුර අරන් යන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් දුර යනකොට ඒකේ බාධාවක් ඇති වෙලා වෙලා ඒ කියන්නේ වෝල්ටීතාව ගමන් කිරීමට බාධාවක් ඇති වෙලා වෙලා ප්‍රතිරෝධයක් හට ගන්නවා. ඒ ප්‍රතිරෝධය නිසා වෝල්ටේජ් ඩ්‍රොප් එකක් සිද්ධ වෙනවා. ඉතින් අනිත් එක තමයි ඉන්ටර්ෆෙරන්ස් නිසාවෙන් වෝල්ටේජ් එක වෙනස් වෙනවා. ඒක වළක්වා ගන්න අපි සාමාන්‍යයෙන් ඔය ස්ක්‍රීන් වයර් වගේ යූස් කරනවා. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම අපි මේ යුගලක් ගත්තොත් එහෙම මේ යුගල අපි තනියෙන් විතරයි මම මේක මෙන්න වයර් එකක් පෙන්නුවේ මෙහෙම වයර් දෙකක් ආවොත් එහෙම මේ වයර් දෙක අපි ගෙලින්ම මේ සෙන්සර් එකට විතරයි අරන් යන්නේ. ඒත් එක්කම අනිත් වයර් පටරෝල එහෙම අරන් යන්නේ නැහැ. ඒ 420 යනවා නම් ඒ ලයින් එක වෙනම අපි අරන් යනවා. ඒ වගේම තව ලයින් එකක් යනවා නම් ඒකට අතින් අනිත් එක අරන් යනවා. එහෙම තමයි අරන් යන්නේ. ඒ ඔක්කොම එක ගොඩේ අරන් යන්නේ නැහැ. මොකද මේකේ මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති කරනවා. ඒත් එක්කම ඉන්ටර්ෆියරන්ස් එකක් ඇති කරනවා. එතකොට ඒ වෝල්ටේජ් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට අර හරියනම සිග්නල් එක ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ එකක් අපිට මල්ටිමීටර් එකෙන් චෙක් කරන්න පුළුවන්. මෙන්න මම අර කලින් එකේ කිව්වා වගේ ඒ වෝල්ටීතාවය ලැබෙනවද කියලා. ඉතින් කරන්ට් සිග්නල් එකක් ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය භාවිතා කිරීමට නිකන් පොඩ්ඩක් අපහසුයි. භාවිතා කරන ගැන පොඩ්ඩක් අපහසුයි. හැබැයි දෝෂ නිරාකරණය කරන්නත් ඒක අපහසු නෑ. සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේකෙදි
සිගනල් එක අපි සෙටිං හදන්න ඕනේ කන්ෆිගරේෂන් කරන්න ඕනේ අන්නේ ගැටලු නිසා තමයි මම ඔය පොඩ්ඩක් අපහසුයි කියන දේ කිව්වේ. හැබැයි මේක තියෙන වාසි තමයි අපිට ගොඩක් දුර අරන් යන්න පුළුවන්. වෛරය ප්‍රතිරෝධය හා පරිපථ එකතු වෙන ඉන්ටර්ෆෙරන්ස් වලින් බලපෑම අවම කරගන්න අවම මට්ටමක මේක තියෙනවා. ඒ වගේම ධාරාව කොපමණ දුරක් ගියත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මිලි ඇම්පියර් ප්‍රමාණයක් ගමන් කරන්නේ. ඉතින් ඒක නිසා මේක එක්ක මල්ටිමීටර් සීරීස් කරලා හරි එහෙම නැත්නම් ක්ලිප්-ඕන් එකක් දාලා හරි මේකේ ඇම්පියර් එක අපිට චෙක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ 420 මිලි ඇම්පියර් කියන සිග්නල් එක ගැන ඕගොල්ලන්ට ගොඩාක් දැනුමක් එන්න ඇති. ඉතින් ඕගොල්ලෝ PLC එකක් ගත්තොත් එහෙම මෙන්න මේ ඇනලොග් සිගනල් එකෙන් මේ 420 කියන සිගනල් එකෙන් අනිවාර්යෙන් වැඩ කරන්න තියෙනවා. ඉතින් ඒකයි මම ඕගලන්ට මේ PLC ඊළඟ පාඩම් පටන් ගන්න කලින් මේ කොටස ඕගලන්ට කිව්වේ. මොකද මේක කවුරු ගොඩක් අය කියලා දීලා නැහැ. හැමෝටම මේක දැනගන්න තමයි මේ කිව්වේ.